ඔව් දරුවනේ අපි පහුගිය එකක වලින් හතරවන පාඩම් මේකකට අදාළ පළවෙනි පාඩම් මේකක සම්බන්ධව විෂය කරුණු කීපයක් කතා කළා. විශේෂයෙන්ම ව්‍යාපාර සංවිධාන වලට අදාළ මූලික සංකල්ප 8ක් කතා කරලා ඉවර කළා. පුළුල් ලෙස අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන එකේම ඉතිරි කොටස් ටික සහ පසුගිය විභාග ප්‍රශ්න මෙන්ම අනුමාන ප්‍රශ්න කීපයක්. මුලින්ම ව්‍යාපාර නමකින් සංවිධාන වර්ගය හඳුනා ගැනීම. දැන් ඕනම ව්‍යාපාර සංවිධානයක නම දිහා බලලා අපිට ඒ සංවිධාන වර්ගයේ මොන පන්තියට අයිතිද මොන කැටගරියකට වැටෙනවද කියලා තීරණය කිරීම හැකියාව 99%ක්ම තියෙනවා. ඇතැම් අවස්ථාවල පමණක් එහෙම හරියටම තීරුම් ගන්න බැරි අවස්ථාවක් නැතුවම නොවේ. මම ඒක විග්‍රහ කරන්න පෙන්නලා දෙන්නම්. සාමාන්‍යයෙන් ව්‍යාපාර සංවිධානයේ නම දැක්කම ඒ නම තුලින් අපිට සංවිධාන වර්ගය තෝරගන්න පුළුවන්. පළවෙනි එක තමයි තනි ව්‍යාපාරයක් නම්. ඒ කියන්නේ තනි පුද්ගල. කේවල ස්වාම ව්‍යාපාරයක් නම් තනි පුද්ගලයෙකුගේ අයිතිය හඟවන නමක් ව්‍යාපාර නමට ඇතුළත් වෙන්නට ඕන. තනි ව්‍යාපාරයක් විදිහට අපි තේරුම් ගන්නේ ව්‍යාපාර නාමයේ තුල තනි පුද්ගලයෙකුට අයිතිය හඟවන නමක් නැත්නම් පදයක් ඇතුළත් වෙන්නට ඕනේ. උදාහරණයක් වශයෙන් නුරානි ස්ටෝර්ස්. නුරානි ස්ටෝර්ස් කියද්දි මොකක්ද හැංගෙන්නේ? නුරානි කියන්නේ පුද්ගලයෙකුගේ නමක්. ඒ නුරානිට අයිති ව්‍යාපාරය කින හැංගීම එනවනේ. පැහැදිලිවම තනි පුද්ගල ව්‍යාපාරයක්. තේරෙනවද? ඊට පස්සේ රසාංග කර්මාන්තායතනෙ. රසාංග ඒකත් පුද්ගලයෙකුගේ නමක් නැහැගෙන්නේ. ඒකත් බොහෝ විට තනි පුද්ගල ව්‍යාපාර. අපි එහෙම විග්‍රහ කළාට මම කියන්නේ 100ට 1ක් අපිට මේක තේරුම් ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා කියලා. මේකෙම තේරුම් ගන්න පුළුවන්. දැන් අපි හිතමු පුද්ගලෝ කීප දෙනෙක් එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවා කියලා. ඒ හවුල් ව්‍යාපාරේ හදන්නේ අපි හිතමු අපි හිතමු රස කැවිලි කියලා. ස්වීට් වර්ග කියලා. ඒ හවුල්කරුවෝ තමන්ගේ ව්‍යාපාරේ නමට දානවා රසාංග එන්ටර්ප්‍රයිසස්. නැත්නම් රසාංග කර්මාන්තායතනය කියලා. දැන් මොකද වෙන්නේ? එහෙම දාන්න පුළුවන්. ඒතර ඒක හවුල් ව්‍යාපාරයක්. අන්න ඒක මොකද 100ට 1ක් විතර තියෙනවා. මේක හරියට නිශ්චය කරන්න බැරි වෙන අවස්ථා. උදාහරණ. නුරානි ස්ටෝර්ස් පව නුරානි පැහැදිලිවම පුද්ගලයාගේ නමක් නේ. කාන්තා පක්ෂේ නමක් නේ. එතකොට හවුල් ව්‍යාපාරයකටත් දාගන්න පුළුවන් නුරානි ස්ටෝර්ස් කියලා. එහෙම වුණොත් මේක ව්‍යාකූල වෙනවා. එහෙම නොවන තාක් කල් අපි උපකල්පනය කරනවා තනි පුද්ගලයෙකුගේ අයිතිය හඟවන පුද්ගල නමක් ඇතුළත් නම් ඒක තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් බව. පැහැදිලිනේ? දෙවෙනි එක තමයි හවුල් ව්‍යාපාරයක් නම්. හවුල් ව්‍යාපාරයක් නම් දෙදෙනෙක් හෝ වැඩි පිරිසකට අයිති බව නැත්නම් අයත් බව හඟවන වචනයක් හරි වචන පවතිනට ඕන. හවුල් ව්‍යාපාරික නම තුල බොහෝ වෙලාවට දෙදෙනෙක් හෝ වැඩි පිරිසකට අයිතිය හඟවන නමක් හෝ නැත්නම් වචන අන්තර්ගත වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් පෙරේරා සහ සමාගම. පෙරේරා සහ සමාගම කිව්වම ගොඩක් වෙලාවට මොකද වෙන්නේ? ඒකේ හවුල් අයිතිකාරයක් හැඟවෙනවා. සාමාන්‍ය මේ සමාගම කියන්නේ අපි අර ඉංග්‍රීසියෙන් කියන කම්පැනි කියන පරිවර්තනයම නෙවෙයි. සමාගම කියන්නේ හවුලක් කියන අර්ථය. සමාගම ගොඩක් වෙලාවට අයිති වෙන්නේ හවුල් ව්‍යාපාරයකටයි. පෙරේරා සහ සමාගම. අනික කම්පැනි නම් සීමා සහිත පදේ තියෙන්නේ මේක ඒකත් නෑනේ. ඒ නිසා පෙරේරා සහ සමාගම කියන්නේ පෙරේරා සහ තවත් පුද්ගලයෙක් එකතු වෙලා කරන ව්‍යාපාරයක් කියන එක. හවුල්කාරත්වය තමයි විද්‍යාමාන කරන්නේ. ඊළඟට උඩරට වෙලෙන්දෝ. උඩරට වෙලෙන්දා නම් තනි ව්‍යාපාරයක් කියලා හිතන්න පුළුවන්. උඩරට වෙලෙන්දෝ කිව්වම හවුල් අයිතියක් හඟවනවා. කීප දෙනෙක් එතන සමූහගත වෙලා ව්‍යාපාරයක් කරන බව හැඟෙනවා. ඊළඟට ගජරාම සහ පුත්‍රයෝ. ගජරාම සහ පුත්‍රයෝ කිව්වම ගජරාම සහ පුතාල එකතු වෙලා ගජරාමට බිස්නස් එකක් කරනවා කියලා අපිට හැඟීමක් එනවනේ නේ. ඒක කෙනෙක්ම කණ්ඩායමක්. ගජරාම සහ එයාගේ දරුවෝ එකතු වෙලා ව්‍යාපාරයක් කරනවා කියන හැඟීම මතු කරනවා. එහෙනම් හවුල් ව්‍යාපාර. ඊළඟට
සීමා සහිත සමාගමක් නම් සීමා සහිත සමාගමක් නම් නමෙහි ඉදිරියෙන් සීමා සහිත පදේ තියෙන්න ඕනේ. සීසා පදේ තියෙන්න ඕනේ. එක්ක සීමා සහිත කියන සම්පූර්ණ පද දෙක නැත්නම් කෙටියෙන් වගේ සී ස්ට්‍රෝක් එකක් සා සීසා පදේ තියෙන්න ඕනේ. උදාහරණ සීමා සහිත ලංකා මහවැලි සමාගම. සීමා සහිත ලංකා මහවැලි සමාගම. ඒතර මේක අනිවාර්යයෙන්ම සීමිත සමාගමක්. අපි කියන්නේ නැහැ සීමිත පෞද්ගලිකද සීමිත පොදුද කියලා. සීමා සහිත පදේ තමයි සීමිත සමාගමක නමට අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන පදේ තමයි සීමා සහිත පදේ. සමාගම නෙවෙයි. තේරෙනවද? මේකයි අපිට වැදගත් වෙන පදේ. මේකයි අපිට වැදගත් වෙන පදේ. සීමා සහිත. තේරෙනවද? මේක තමයි වැදගත් වෙන පදේ. මේක අපිට තරම්ම වැදගත් නැහැ. තේරෙනවද? හේතුව සමාගම නම ඇතත් එක නැතත් එකයි. දැන් උදාහරණයක් වශයෙන් අපි දාමු මෙහෙම. සීමා සහිත ලංකා මහවැලි. ඒත් මේකම අදහස. සීමා සහිත ලංකා මහවැලි සමාගම කිව්වත් සීමා සහිත ලංකා මහවැලි කිව්වත් දෙකම එකයි. ඒ නිසා සමාගම කියන පදය අනිවාර්ය නැහැ. සමාගම කියන පදේ අනිවාර්ය නැහැ. විභාගයට ඇහුවොත් සීමා සහිත සමාගමක නමට අනිවාර්ය පදේ මොකක්ද කියලා උත්තරේ මොකක්ද? සීමා සහිත පදේ. දැන් සීමා සහිත මහවැලි කිව්වොත් ඒත් සමාගමක්. සීමා සහිත මහවැලි සමාගමකුත් ඒත් සමාගමක්. පැහැදිලි? සීමා සහිත පදයෙන් තමයි අපි සීමිත සමාගමක් වෙන් කරන්න ඕන. ඊළඟට සීමිත පොදු සමාගම් කියලා જાතියක් තියෙනවනේ. සීමා සහිත සමාගම් අපි සමාගම් පාඩේ වර්ගීකරණ කරලා පෙන්නන්නම්. සීමා සහිත සමාගම් වල වර්ග දෙකක් තියෙනවා. එකක් සීමා සහිත පෞද්ගලික සමාගම්, එකක් සීමා සහිත පොදු සමාගම්. ඔක එන්නේ මෙහෙමනේ. සීමා සහිත සමාගමෙන්නේ මෙහෙමයි. සීමා සහිත සමාගම් ඕක බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. සීමා සහිත පොදු සමාගම්. අනිත් එක සීමා සහිත පෞද්ගලික සමාගම්. සීමා සහිත පොදු සමාගම් නැවත කොටස් දෙකක් වෙනවා. ලේඛනගත පොදු සමාගම්. ලේඛනගත පොදු සමාගම් සහ ලේඛනගත නොවූ පොදු සමාගම් කියලා. සීමා සහිත සමාගම් කොටස් දෙකයි. සීමා සහිත පොදු සමාගම්, සීමා සහිත පෞද්ගලික සමාගම්. පොදු සමාගම් කොටස් දෙකයි. ලේඛනගත පොදු සමාගම්, ලේඛනගත නොවූ පොදු සමාගම් කියලා. මේක ඉතින් කියනවා මිල ලේඛනගත සමාගම් කියනවා. ලේඛනගත සමාගම් කියනවා. මිල ලැයිස්තුගත සමාගම් කියනවා. ලැයිස්තුගත සමාගම් කියන තුර ලැයිස්තුගත සමාගම්, ලැයිස්තුගත නොවූ සමාගම්. මිල ලේඛනගත සමාගම්, මිල ලේඛනගත නොවූ සමාගම්. නැත්නම් ලේඛනගත සමාගම්, ලේඛනගත නොවූ පොදු සමාගම්. හරිනේ? වර්ග දෙකක් තියෙනවා. මේක තේරුම අපි ඉස්සරහට කරේනවා. දැන් පොදු සමාගම් වලට තමයි ලංකාවේ කොටස් වෙළඳපොළට ඇතුළත් වෙන්න පුළුවන්. ලංකාවේ කොටස් වෙළඳපොළ හරහා තම සමාගමේ කොටස් මහජනයාට අලෙවි කිරීමට පහසුකම් ලබා ගන්න පුළුවන්. ලංකාවේ පවතින නීති අනුව සීමිත පොදු සමාගම් වලට පමණයි. පෞද්ගලික සමාගම් වලට බෑ. කොටස් වෙළඳපොලේ සක්‍රිය වෙන්න නීතිමය අයිතියක් නැහැ පෞද්ගලික සමාගම් වලට. දැන් තියෙන නීති තිබෙන තුරු. තේරුණානේ? ඒ නිසා ෂෙයා මාකට් එක සම්බන්ධයෙන් තහනම් වචනය තමයි, තහනම් කලාපය තමයි සීමිත පෞද්ගලික සමාගම්. ෂෙයා මාකට් එකට අයිති වෙන්නේ සීමිත පොදු සමාගම්. ඒ පොදු සමාගම් වලට පුළුවන් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙන්න. කොටස් වෙළඳපොළ තුල කොළඹ කොටස් හෝමාරුව කියන බ්‍රෝකර්ස් ඇසෝසියේෂන් එක තුල, තරවුකරුවන්ගේ සංගමය තුල
ලියාපදිංචි වෙන්න පුළුවන්. ලියාපදිංචි වුණොත් කියනවා අපි ලේඛනගත පොදු සමාගම්. නැත්නම් මිලකල සමාගම් කියලා. එහෙම කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි වුණේ නැත්නම් අපි ඒකට කියනවා ලේඛනගත නොවු පොදු සමාගම් නැත්නම් මිල නොකළ පොදු සමාගම්. තේරුණාද? කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි වුණොත් ලේඛනගත සමාගම්නේ. මිලකල සමාගම්නේ. අන්නේ සමාගම් වල කොටස් තමයි තරවුකාර සමාගම් වල ඉන්න තරවුකරුවන් මගින් අපිට විකුණා ගන්නත් නැත්නම් මිලදී ගන්නත් හැකියාව ලැබෙන්නේ. තරවුකරුවෝ මැදිහත් වෙලා එක් සමාගමක කොටස් හිමිකරුවෙකුගේ කොටස් ටික තව කාට හරි විකුණා දෙන්න ක්‍රියාත්මක වෙන්නේ මිලකල සමාගම් වල පමණයි. මිල නොකළ සමාගම් වල එහෙම බෑ. මම මිල නොකළ නැත්නම් ලේඛනගත නොවූ පොදු සමාගමක කොටස් මිලදී ගත්තොත් මට යම් මොහොතක ද්‍රවශීලතා ගැටලුවක් ඇති වෙලා මේක විකුණ ගන්න ඕන නම් මම විසින්ම ගැනුම් කර හොයා ගන්න ඕන. පත්‍ර දැන්වීම් දාලා හරි මගේ වෙබ්සයිට් එකේ විස්තර දාලා හරි නැත්නම් ලවුඩ් ස්පීකර් එකෙන් ප්‍රචාරය කරලා හරි පෝස්ටර් දියත් කරලා හරි මම හොයා ගන්න. ඒක බොහොම සංකීර්ණ වැඩක්. අමාරු වැඩක්. නමුත් මම ලේඛනගත පොදු සමාගමේ කොටස් ගත්තොත් ඒක ශාමාකට ලියාපදිංචිලා තියෙන්නේ. කොටස් වෙළඳ පොලේ ඉන්න තරවුකරු සැදී පැහැදී ඉන්න ඕනම වෙලාවක මගේ කොටස් ටික අද පවතින මිලට විකුණලා දෙන්න. හරිම පහසුයි. මම තරවුකරුවකට දැනුම් දෙනවා. නියමිත ආකෘති පට්ට පොරලම අස්සම් කරලා දෙනවා. දුන්නුවාම අද පවතින මිලට මේ කොටස් ටික පහසුවෙන් විකුණ ගන්න පුළුවන්. ඒ නිසා ගොඩක් අය ලේඛනගත සමාගමකට යන්න කැමතියි. මොකද හදිස්සියක් වුණොත් තරවුකරුවන්ගේ ආධාරයෙන් කොටස් විකුණලා අපිට සල්ලි කරගන්න පුළුවන්. තේරුණාද? එහෙම තමයි සමාගම දෙක යන්නේ. අපි මේක වැඩි විස්තර කතා කරමුකෝ අදාළ පාඩමේදී. එතකොට අපි දැන් කීමින් හිටියේ සීමිත පොදු සමාගමක් නම් සහ එය කොටස් වෙළඳ පොලේ එය කොටස් වෙළඳ පොලේ සීමිත පොදු සමාගමක් නම් සහ එය කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි වූ මිල ලේඛනගත පොදු සමාගමක් නම් මෙතන කිව්වේ මිල ලේඛනගත නොකළ ශාමාකට රෙජිස්ටර් වෙලා නැහැ. මිල ලේඛනගත නොකළ සීමිත පොදු සමාගමක් නම් සීමා සහිත පදයේ සමග සමාගමේ නම තියෙනවා. උදාහරණයක් වශයෙන් සීමා සහිත බොඳ මේදුම් සමාගම. ඒකෙත් අනිවාර්ය වෙන්නේ මේ පදේ. සීමා සහිත. තේරෙනවද? සමාගම වචනේ සාමාන්‍ය එකේ නම. එතකොට වෙන වරහන් ඇතුළේවත් වරහන් නැතුව හරි මුකුත් විශේෂිත පද නැහැ. කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි නොවූ මිල ලේඛනගත නොවූ පොදු සමාගමක් නම් මේ පස්වෙනි එකෙන් පෙන්වුම් කරන මිල ලේඛනගත පොදු සමාගමක් නම් ඒ කියන්නේ කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ නිසාම කොටස් වෙළඳ පොලේ තරවුකරුවන් මාර්ගයෙන් ඒ සමාගමේ කොටස් මිලදී ගත්ත ගැනුම් කරුවන්ට ඕනම මොහොතක කොටස් විකුණා ගැනීමේ බලය තියෙනවා. එහෙම මිලකල සමාගමක් නම් සීමා සහිත පදය සමග නමෙහි අග සීමිත සමාගම වචනයට ඉදිරියෙන් පොදු වචනේ තිබිය යුතුයි. සීමා සහිත පදේ කොහොමද වෙනවනේ? එහෙනම් නමෙහි අගට අනිවාර්යයෙන්ම සමාගමේ කියන වචනේ ඉස්සරහා පොදු වචනේ තියෙනවා. දැන් බලන්න මේ සීමා සහිත මිහිලිය දේදුණු පොදු සමාගම දැක්කද? සීමා සහිත මිහිලිය දේදුණු පොදු සමාගම. මේ තේරෙනවද? සමාගම කියන වචනේ ඉස්සරහින් තියෙනවා. අවසානයේ නෙවෙයි. සීමා සහිත මිහිලිය දේදුණු පොදු සමාගම. අන්න ලේඛනගත පොදු සමාගම. සීමා සහිත මහවැලි පොදු සමාගම. අන්න සමාගමට ඉස්සරහා පොදු තියෙනවා. සීමා සහිත හන්තාන පොදු සමාගම. තේරෙනවද? අන්න සමාගමට ඉස්සරහා තියෙන පොදු වචනේ. වරහන් නැහැ. ඒ පරණ සමාගම් නීතිය තමයි වරහන් කතාව තිබුණේ. එහෙම නැත්නම් මේක දැන් ලියන අලුත්ම ක්‍රමය තමයි මිහිලිය දේදුණු PLC. මිහිලිය දේදුණු PLC. මිහිලිය දේදුණු PLC. එහෙමත් දාන්න පුළුවන්. මිහිලිය දේදුණු PLC. තේරෙනවද? ඒක සිංහලෙන් ලියන්නත් පුළුවන්, ඉංග්‍රීසියෙන් ලියන්නත් පුළුවන්. අපි තුමු මෙහෙම මිහිලිය දේදුණු PLC. ඕත්තෝක මර සිංහලෙන් මිහිලිය දේදුණු පොදු සමාගම කියන එක තමයි මිහිලිය දේදුණු PLC කියන්නේ. එතකොට PLC කියන්නේ public limited company. public කියන්නේ මොකද්ද? අන්න පොදු. public කියන්නේ මොකද්ද? පොදු. public කියන්නේ පොදු. පොදු කතන්දරේ තියෙනවා. ඊට පස්සේ L කියන්නේ මොකද්ද?
ඒ කියන්නේ සීමා සහිත කියන එක. ලිමිටඩ් කියන එක. C කියන්නේ මොකද්ද? සමාගම කියන එක. තේරුණානේ කතන්දරේ දැන්? මේකමනේ පොදු තියෙනවා සීමා සහිත පදේ තියෙනවා සමාගම කියන වචනේ කියවෙනවා. මිහිලිය දේදුළු PLC. මේක සිංහලෙන් ලියුවොත් ලියන්නේ මෙහෙම තමයි. මිහිලිය දේදුළු PLC. එතකොට මේ වගේ දීර්ඝ නම ලියන්න ඕනේ නැහැ. පොදු සමාගම කියලා. ක්‍රම දෙකම හරි. මතකනේ මේක විභාගයට ඇහුවා දෙපාරක් ඇහුවා. සමාගම නම දීලා මේ සමාගම කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි පොදු සමාගමක්යි උපකල්පනය කළොත් ඒ සමාගමේ නම භාවිතා කළ හැකි ක්‍රම දෙකක් සඳහන් කරන්න කියලා. මෙන්න ක්‍රම දෙක. දැන් මේකම හිතන්න සීමා සහිත මිහිලිය දේදුණු පොදු සමාගමක ක්‍රමයක්. අනිත් එක මිහිලිය දේදුණු PLC නැත්නම් මිහිලිය දේදුණු PLC ඉංග්‍රීසියෙන්. පැහැදිලිනේ? ඊළඟට 6 වෙනි එක සීමා සහිත පෞද්ගලික සමාගමක් නම්. පෞද්ගලික සමාගමක් නම් සමාගම් පනතේ 3 එක වගන්තිය අනුව වරහන් තුල පෞද්ගලික යන වචනේ තුලක් වෙන්න ඕනේ. අන්න පොදු සමාගමයි පෞද්ගලික සමාගමයි වෙන් කරගනු ලබන ඉම තමයි සීමාව තමයි මෙන්න මේ කතන්දරේ. සීමා සහිත මහවැලි සමාගම කිව්වොත් පොදු සමාගමක් ලේඛනගත වෙලා නැහැ. ඒ පොදු නැහැනේ. සීමා සහිත මහවැලි පොදු සමාගම කිව්වොත් ඒක ලේඛනගත වෙලා තියෙනවා ෂෙයා මාකට් එකේ. මේ වගේ සීමා සහිත මහවැලි සමාගම. සීමා සහිත මහවැලි පොදු සමාගම. මේ දෙකම පොදු සමාගම. ඇයි වරහන් ඇතුළේ පෞද්ගලික නැහැනේ. එහෙනම් මේ පොදු සමාගමකින් පෞද්ගලික සමාගම වෙන් කරගන්නේ කොහොමද? වරහන් ඇතුළේ පෞද්ගලික තියෙනවා. පෞද්ගලික නොවේ නම් සීමාසිත පදේ තියෙනවා නම් අනිවාර්යෙන් මොකද මේක පොදු සමාගම. බලන්න සීමාසිත මහවැලි සමාගම. පොදු සමාගම. හරිද? මෙහෙම තව එකක් ලියමුකෝ. සීමා සහිත මහවැලි සමාගම නැතුව ඒත් පොදු සමාගම. සීමා සහිත මහවැලි. ඒත් සීමිත අපි පොදුවේ සීමිත සමාගමක් කියලා කරා. ඒක අනිවාර්යයෙන්ම සීමිත පොදු සමාගමක්. මොකද ප්‍රයිවට් නෙවෙයිනේ. ප්‍රයිවට් නම් වරහන් ඇතුළේ එන්න එපා. තේරුණාද? සීමා සහිත මහවැලි සමාගම. මේ දෙකම එකයි. දෙකම ලේඛනගත නොවු. සීමා සහිත මහවැලි පොදු සමාගම. අන්න පොදු සමාගමක් ෂෙයා මාකට් එකේ ලියාපදිංචිලා තියෙනවා. කොටස් වෙළඳ පොළ හරහා කොටස් සීමිතයන්ට කොටස් අලෙවි කර ගැනීමේ අයිතිය ලබා දීලා තියෙනවා මෙන්න මේ ක්‍රියාව මගේ. ලේඛනගත වීම තුළ. ඊට පස්සේ සීමා සහිත මහවැලි පුද්ගලික සමාගම. පුද්ගලික සමාගම. ඔන්න වෙනස. දැන් බලන්න මේ උඩ තුනම පොදු සමාගම. යට එක මොකද්ද? සීමිත පුද්ගලික සමාගම. එහෙනම් මේ පොදු සමාගම් පෞද්ගලික සමාගම් වෙන් කරගන්න ඉම මොකද්ද? වෙන් කරගන්න ඉම තමයි මෙන්න මේ වචනේ. පෞද්ගලික. සමාගම නමට ඉදිරියෙන් පසුව නෙවෙයි ඉදිරියෙන් පෞද්ගලික වචන තියෙනවා. නම් ඒක සීමිත පෞද්ගලික සමාගමක්. වරහන් ඇතුළේ කිසිවක් නැතුව පොදු වචන තිබේ නම් පොදු සමාගමක් ලේඛනගත. හරිනේ? ඒ වගේම සීමාසිත මහවැලි සමාගම වැනි නාමයක් තියෙනවා පොදු වචනේ නැතුව. එහෙනම් ඒක ලේඛනගත වූ සීමිත පොදු සමාගම. මේක ලේඛනගත වූ පොදු සමාගම. උත්තරයි. ඊළඟට සමහර අවස්ථාවල මෙහෙම වෙනවා. ඔක මගෙන් ළමයි අහනවා. දැන් මෙහෙම දේවල් වෙනවා. දැන් ඔබ සමහර ප්‍රායෝගිකව දැකලා ඇති මේ වරහන් ඇතුලේ පෞද්ගලික වෙනුවට වෙන වෙන කතන්දර තියෙනවා. කීපෙම ලියපෙන්නම්කෝ. සීමා සහිත හන්තාන පෞද්ගලික සමාගම. සිංහලෙන් ෂෝට් කරලා දාන්නේ. මේක වැරදිද? වැරදි නෑ. මෙහෙම භාවිතා කරන්න පුළුවන්. හැබැයි මෙහෙම භාවිතා කරනවා නම් සමාගම සංස්ථාපනය කරද්දී සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නීතිගත කරද්දී අපි බාර දෙන මේ ඩොකියුමන්ට් සෙට් එකක් ලේඛන කට්ටලයක්
ඒ ලේඛන කට්ටලෙත් මේ විදිහට තියෙනවා. තේරෙනවද? සමාගම නීතිගත කරන ලේඛන කට්ටලේ බාර දෙනකොට ලේඛන කීපයක දානවා මේ වගේ වරහන් ඇතුලේ සම්පූර්ණ නම. පෞද්ගලික වචනේ. ලේඛන කීපයක දානවා මේ වගේ කෙටි කරලා. බෑ. එතකොට රිජෙක්ට් කරනවා. නීතිගත කරන්නේ නැහැ. ඒ නිසා නීතිගත කිරීමේදී සම්පූර්ණ කර සියලු ලේඛනවල මේ විදිහට තිබේ නම් තමයි පෞද්ගලික වචනේ දිගටම ගෙනියන්න ඕන. ලේඛනගත කරන්න බාර දෙන ලේඛනවල මේ වගේ කෙටි කරලා තිබ්බා නම් සමාගමේ නම ඉදිරියේදී භාවිතා කරන සෑම අවස්ථාවකම පාවිච්චි කරන මේ විදිහටයි ඒතර දිගටම දාන්න බෑ. මාරු කරන්න බෑ. අපිට හිතුණුලාට සමහර ලේඛනවල සමහර අවස්ථාවල මේ වගේ කෙටි කරලා දානවා. සමහර ලේඛනවල සමහර අවස්ථාවල මේ වගේ දිගටම දානවා. එහෙම බෑ. දෙකෙන් එකයි. තේරෙනවද? එහෙම නැත්නම් සීමා සහිත හන්තාන දැන් අපි ඒක ඉංග්‍රීසි ලියලා පෙන්නන්න. සීමා සහිත මෙහෙම දාමු. හන්තාන private limited එහෙම ඉංග්‍රීසියෙන් ලියන්නේ. limited මේ මෙහෙට එනවනේ. හරිද? මේකත් හරි. එහෙම නැත්නම් හන්තාන private limited මේකත් හරි. එකම දේ ඉස්සෙල්ලා කිව්වා වගේ සමාගම නීතිගත කරන්න බාර දෙන ලේඛනවල අපි මේ වගේ තියෙන ප්‍රයිවට් ලියලා ලිමිටඩ් කියලා කිටියෙන් නම් ඒක දිගටම භාවිතා වෙනවා. මාරු කරන්න බෑ. එහෙම නැත්නම් සමාගම නීතිගත කරන්න බාර දෙන ලේඛන කට්ටලයේ වරහන් ඇතුලේ ප්‍රයිවට් ලිමිටඩ් කියන දිගටම දැම්මොත් මේක මේ විදිහට යන්නට ඕන. එහෙමත් නැත්නම් හන්තාන PVT limited ඒකත් හරි. සමාගම් නීතිගත කරන ලේඛන කට්ටලේ මේ වගේ නම් අපි තුලත් කරේ දිගටම මේ නම අපි මේ විදිහටම ගෙනියන්නට ඕනේ. PVT block letters වලින් කෙටි ෂෝට් කරලා LTD ෂෝට් කරලා මේක ඕනම් PVT දාලා limited ආය දාන්න පුළුවන් දික් කරලා. මේක private LTD නැත්නම් limited එහෙමත් පුළුවන්. එහෙමත් නැත්නම් තව දානවා හන්තාන වරහන් ඇතුලේ PTE limited හරි ෂෝට් කරලා හරි මේකත් හරි ප්‍රයිවට් කියන එක PTE දානවා. ඒකත් සමාගම නීතිගත කරන්න බාර දෙන ලේඛන කට්ටලේ මේ වගේ PTE කියලා තිබුණා නම් දිගට මෙහෙම ගෙනියන්න ඕනේ. පැහැදිලිනේ? එහෙනම් මෙන්න සිංහලෙන් ලියන ක්‍රම මෙන්න ඉංග්‍රීසි ලියන ක්‍රම. ඒතර සීමිත පෞද්ගලික සහ පොදු සමාගම් වෙන් කරගන්න පදනම නිර්ණායකය තමයි වරහන් ඇතුලේ පෞද්ගලික තිබේ නම් සීමිත පෞද්ගලික සමාගමක්, පෞද්ගලික නැත්නම් සීමිත පොදු සමාගමක්. විභාගයට කීපසරයක් ඇහුව ප්‍රශ්නයක් දැන් මතක් වෙනවා මට. සීමිත පෞද්ගලික සමාගම් නාමයට අනිවාර්යෙන් ඇතුළත් යුතු පද කවරේද? සීමිත පෞද්ගලික සමාගමක නාමයට අනිවාර්යෙන් ඇතුළත් යුතු පද කවරේද? කීයක් තියෙනවද පද? පද කීයක් තියෙනවද? දෙකයි. අනිවාර්ය දෙකයි. එකක් මොකද්ද? නමට ඉදිරියෙන් සිංහලෙන් නමට ඉදිරියෙන් සීමාසිත පදේ. අනිත් එක සමාගම වචනයේ ඉදිරියෙන් වරහන් ඇතුළේ පෞද්ගලික. අන්න උත්තර දෙක. සීමිත පෞද්ගලික සමාගම් නාමයට අනිවාර්යෙන් ඇතුළත් වූ පද කවරේද? පළවෙනි උත්තරය මොකද්ද? නමට ඉදිරියෙන් සීමා සහිත පදය. දෙක මොකද්ද? සමාගම නැමැති වචනයට ඉදිරියෙන් වරහන් තුල කියලා ලියන්න ඕන. වරහන් තුල පෞද්ගලික වචනේ. ඒක ඉතින් මේ ඕනම ක්‍රමයකට යන්න පුළුවන්. ඔය වගේ අහන්න බැරිද? සීමිත පොදු සමාගමක නමට අනිවාර්යෙන් ඇතුළත් යුතු පද කවරේද? කීයද? පද එකද දෙකද? එකද දෙකද? පද එකයිනේ. සීමා සහිත විතරයි. ඇයි? සීමා සහිත හන්තාන පොදු සමාගම. සීමා සහිත හන්තාන සමාගම. ඒත් පොදු සමාගමක්. නම් අනිවාර්ය පද මොකද්ද? සීසා පදේ විතරයි. පැහැදිලිද? රයිට්. එතකොට පැහැදිලිද ඒක? 7 වෙනි එක.
අපේන් සීමිත සමාගමක් නම් limited by guarantee අපේන් සීමිත සමාගමක් නම් සමාගම් පනත 3 වගන්තිය 90 වරහන් තුල එක්ක අපේන් සීමිත නැත්තම් ගොඩක් දාන අපකාර guaranteed කියලා. අපකාර යන වචනේ තියෙන්න ඕනේ. තේරෙනවද? වරහන් තුල එක්ක අපකාර නැත්තම් අපේන් සීමිත. උදාහරණයක් වශයෙන් අපි හිතමු නිල්වලා අපකාර සමාගම. නිල්වලා අපකාර සමාගම. අපකාරකම සීමිත කතන්දරේ අයිති. සීමිත වචනේ අර්ථයත් මේකේ ගැබ්බෙලා තියෙනවා. එහෙම නැත්නම් දාන්න පුළුවන් නිල්වලා අපේන් සීමිත සමාගම. ඒ වගේ. ඊළඟට බහුජාතික සමාගමක් නම් ඔබ දන්නවා බහුජාතික සමාගම අහලා තියෙනවා මල්ටි නැෂනල් කම්පැනිස්. ලෝකේ දැවැන්තම සමාගම් සංකල්පය තමයි බහුජාතික සමාගම්. එක් රටක මව් ආයතනයට අනුබද්ධව ලොව පුරා රටවල් කීපයක අනුබද්ධ සමාගම් වශයෙන් විසිරලා තියෙන. ඒ නිසාම සමාගමේ නිමවුම් රටවල් ගණනාවක් සමග ගනුදෙනු කරන විශාලම සමාගම් තමයි බහුජාතික සමාගම් කියන්නේ. ඒතර බහුජාතික සමාගම ප්‍රධාන ලක්ෂණයක් තමයි එක් රටක මව් ආයතනය තියෙනවා. ප්‍රධාන කාර්යාලය. රටවල් ගණනාවක අනුබද්ධ සමාගම් වශයෙන් ඒ රටවල සමාගම් නීතියටද නීතිගත කරලා අනුබද්ධ සමාගම් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? එතකොට ඒ බහුජාතික සමාගමක ගොඩක් වෙලාට සමාගම ක්‍රියාත්මක වන රටේ නම වරහන් සහිතව හෝ රහිතව දැක්වෙන්න ඕන නමට. බහුජාතික සමාගමක් නම් අදාළ සමාගම ක්‍රියාත්මක වන රට මොකක්ද? ඒ රටේ නාමය වරහන් තුල හෝ වරහන් නැතු හරි භාවිතා වෙන්න ඕන. මේ තුන උදාහරණ. සීමා සහිත ලංකා දුම්කොළ සමාගම. වරහන් නැහැ ලංකා තියෙනවා. සීමා සහිත ලිප්ටන් ලංකා සමාගම. හරිනේ වරහන් ඇතුළේ ලංකා තියෙන ප්‍රශ්නයක් නැහැ බහුජාතික. නැත්නම් සීමා සහිත ලිප්ටන් ඉන්දියා සමාගමකුත් ඉන්දියාවේ තියෙන බහුජාතික සමාගම. සීමා සහිත ලිප්ටන් ජපාන සමාගමකුත් ජපානයේ තියෙන බහුජාතික සමාගම. පැහැදිලිනේ? ඊළඟට රාජ්‍ය සංස්ථාවක් නම් දැන් රාජ්‍ය සංස්ථාවල දරුවනේ නම් කීපයක් තියෙනවා. නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. ඒකට හේතුව රාජ්‍ය සංස්ථා පිහිටවන්නේ විශේෂ පාර්ලිමේන්තු නීතියක් හෝ පොදු නීතියක් කරදෙන්නේ. ඒතර රජයේ සංස්ථාවක් අලුතෙන්ම ආරම්භන්න විශේෂයෙන් පාර්ලිමේන්තු පනත සම්මත කරොත් ඒ සම්මත කළ පනතේ ඒ සංස්ථාව හඳුන්වා තිබෙන්නේ කොහොමද? ඒක තමයි භාවිත නාමය වෙන්නේ. තේරෙනවද? දැන් අද අලුතෙන් පාර්ලිමේන්තු නීතියක් සම්මත කරලා ඒකෙන් කිසියම් නමක් කරද සංස්ථාවක් හඳුන්වලා දෙනවා. ඒක තමයි භාවිත නාමය වෙන්නේ. හෙට සම්මත කරන නීතිය වෙනත් ආකාරයෙන් නම භාවිතා කරන සංස්ථාවක් දුන්නොත් ඒක තමයි භාවිතා වෙන්නේ. ඒ නිසා විශේෂ නීති ගණනාවක් තුලින් විවිධ නම් යටතේ සංස්ථා හඳුන්වා දීපු නිසා නම් කීපයක්ම භාවිතා වෙන්නේ සියල්ලම සංස්ථා. උදාහරණයක් වශයෙන් මණ්ඩලය බෝඩ් කියන එක. මණ්ඩලය කියලා આવොත් ඒකත් රජයේ සංස්ථාවක්. ලංකා විදුලි බල මණ්ඩලය. සංස්ථාව කෝපරේෂන්. මේ කෝපරේෂන් කිව්වම බ්‍රිතාන්‍ය කෝපරේෂන් කියන අර්ථ නෙවෙයි. බ්‍රිතාන්‍ය කෝපරේෂන් කියන අපි සමාගම් කියන එකට. තේරෙනවද? අපි සමාගම් කියන්නේ කම්පැනිනේ. එතකොට මෙතන අපි කෝපරේෂන් කියන්නේ සංස්ථාවකටයි. ලංකා දීවර සංස්ථාව, ලංකා හෝටල් සංස්ථාව, khනිජ වැලි නීතිගත සංස්ථාව. ඒ වගේ ඒ සංස්ථා. අනික අධිකාරිය. ඔතොරිටි. අධිකාරිය. අධිකාරිය આવොත් ඒත් සංස්ථාවක්. ශ්‍රී ලංකා වරාය අධිකාරිය. ශ්‍රී ලංකා ගුවන් තොටුපළ අධිකාරිය. එයාපෝර්ට්ස් ඔතොරිටි. ඒ වගේ අධිකාරියක් આવොත් ඒත් සංස්ථාවක්. ඊළඟට කොමිෂන් සභාව. කමිෂන් කියන එක. කමිෂන් කියන එක තමයි සිංහලෙන් කොමිෂන් සභාව කියන්නේ සහ කොමිසම කියලා කියන්නේ. තේරුණාද? කොමිෂන් සභාව આવොත් ඒ සංස්ථාවක්. සාධාරණ වෙළඳ කොමිෂන් සභාව. ඒ වගේ. ඊට පස්සේ ආයතනය. ඉන්ස්ටිටියුට්. ආයතනය කියන්නේ සංස්ථාවක්. ආයතනය කියන්නේ සංස්ථාවක්. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් සංස්ථාවක්. ඊළඟට බැංකුව. බැංකුව આવොත් ඒත් සංස්ථාවක් විය හැකියි. ඇයි මම විය හැකියි කියන්නේ? දැන් මෙච්චර මම කිව්ව සංස්ථාවක් කියලා. බැංකුවත් මම කියන ඒක සංස්ථාවක් විය හැකියි. එහෙනම්
නොවිය හැකි වෙන්න පුළුවන්. හේතුව සමහර සංස්ථා සමාගම් නීති යටතේ ව්‍යාපාර සංවිධානයක් වශයෙන් ආරම්භ කරලා බැංකු ව්‍යාපාර කටයුතු කරන්න මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් අරගෙන බැංකු ව්‍යාපාර කරගෙන යනවා. ඒව සංස්ථා නෙවෙයි. උදාහරණයක් වශයෙන් සම්පත් බැංකුව. ඕක සමාගම් නීතිය නීතිගත කරලා තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ක්‍රෙඩිට් බැංක් ලිමිටඩ්. සීමා සහිත ආයෝජන හා ණය බැංකුව. ඒකේ භාවිත නම තමයි සම්පත් බැංකුව. ඒතර ඒක සීමිත පොදු සමාගමක්. ඒක සංස්ථාවක් නෙවෙයි. සීමා සහිත හැටන් නැෂනල් බැංකුව. සමාගම් පනතින් ස්ථාපිත සීමිත පොදු සමාගමක්. බැංකු ව්‍යාපාර කරන්න බලපත්‍රයක් අරන් තියෙන මහ බැංකුවේ. බැංකුවක්. නමුත් සංස්ථාවක් නෙවෙයි. තේරුණාද? ඒ නිසා සමහර බැංකු සමහර මූල්‍ය ආයතන විශේෂ පාර්ලිමේන්තු නීතියකින් සම්මත කරපුවා තියෙනවා. අන්නේම සංස්ථා. දැන් 1961 දී මහජන බැංකුව විශේෂ නීතියකින් ස්ථාපිත කරනවා. අන්න එහෙනම් මහජන බැංකුව සංස්ථාවක්. 1939 දී විශේෂ පාර්ලිමේන්තු නීතියකින් ලංක බැංකුව ස්ථාපිත කරනවා. එහෙනම් ලංක බැංකුව සංස්ථාවක්. ජාතික ඉදිරිගිරි බැංකුව ඒ වගේම සංස්ථාවක්. ශ්‍රී ලංකා මහ බැංකුව 1950 දී ආරම්භ කරපු වෙනම නීතියකින් සංස්ථාවක්. අන්න ඒ වගේ ඇතැම් බැංකු විශේෂ පාර්ලිමේන්තු නීතියකින් ආරම්භ කරපුවා නම් ඒව අනිවාර්යයෙන්ම සංස්ථා. අනික සමායතනයත් බොහොම සීමිත වශයෙන් ලංකාවේ සංස්ථාවට උදාගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සමායතනය. එතන ලංකා සංවර්ධන මූල්‍ය සමායතනය අනිවාර්යයෙන්ම මූල්‍ය ආයතනයක් රජීය සංස්ථාවක්. කාර්යාංශය බියුරෝ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කාර්යාංශය බියුරෝ ඒත් සංස්ථාවක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ෆොරින් එම්ප්ලොයිමන්ට් බියුරෝ ඔය තියෙන ඩෙන්සිල් කොබ්බැගුඩු මාවතේ එහෙනම් ඒක රජීය සංස්ථාවක්. ඊළඟට කොමිසම අරවන් කොමිෂන් සභාව කිව්වත් කොමිසම කිව්වත් සිංහලෙන් දෙකම එකයි ඉංග්‍රීසියෙන් කමිෂන් කියන එක. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම. අනික සභාව ජාතික තරුණ සේවා සභාව. ජාතික තරුණ සේවා සභාව. තේරෙනවද? ඒක සංස්ථාවක්. ඔය වගේ විවිධ නම් වලින් සංස්ථා හඳුන්වා දෙන්න පුළුවන්. right. අපි ඊළඟට බලමු මෙතෙක් අපි ව්‍යාපාර සංවිධානවල මූලික සංකල්ප බොහොම විශ්ලේෂණාත්මකව හොඳින් කතා කළා. හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා විශ්වාස කරනවා. අපි දැන් බලමු මේ මූලික සංකල්ප ආශ්‍රිතව විභාගවලදී ආසන්න විභාගවලදී උමු වෙච්ච විභාග ප්‍රශ්න මොනවද සහ ආදර්ශ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරමු. මුලින්ම අපි ව්‍යුහගත අභ්‍යාස කීපයක් කතා කරනවා. ස්ට්‍රක්චර්ඩ් ක්වෙස්චන්ස් ඒ කියන්නේ මදක් දීර්ඝ පිළිතුරු මදක් විශ්ලේෂණාත්මක පිළිතුරු වලින් ප්‍රශ්න. මම මේ මදක් කියලා කියන්නේ මොකද? ආර්ථික විද්‍යාව ගිණුම්කරණය විෂයන් දෙකේදී දීර්ඝ පිළිතුරු ලියලා ඔබේ මනස ඔබේ අත දෙකම හුරුලා තියෙන දීර්ඝ පිළිතුරු වලටයි. නමුත් ඒ හුරුවෙම BS පේපර් එකට ලියන්න එපා කියලා මම හැමදාම කියනවා. මොකද BS පේපර් එකේ සාපේක්ෂව අහන්නේ කෙටි නිශ්චිත පිළිතුරු. ඒ කියන්නේ පොයින්ට් ෆෝම් එකකින්. ඒ නිසා පුළුවන් තරම් අපි කෙටි පිළිතුරු ලියන්නට ඕනේ. පළවෙනි ප්‍රශ්නේ ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර සංවිධාන සම්බන්ධ වන්නේ කෙසේද පැහැදිලි කරන්න. අපි ඕක පහුගිය පාඩමවලදී කතා කරන්නේ ව්‍යාපාර සංවිධානය ගැන. ව්‍යාපාර සංවිධානය කියලා කිව්වෙ මොකද්ද? කිසියම් ව්‍යවසාය ක්‍රමයක්. ව්‍යවසාය ක්‍රමයක් කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය සීමිත සම්පත් ඒකරාශී කර දෙන ක්‍රමවේදයටයි. කිසියම් ව්‍යාපාරයක සිදුවන මෙහෙයුම් ක්‍රියාවලියට අපි ඒක තව දික් කරොත් භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය සීමිත සම්පත් වඩා ප්‍රශස්ත ලෙස වඩා හොඳම ආකාරයෙන් නාස්ති නොවන ආකාරයෙන් ඒකරාශී කර දීම කරන්නේ කොහෙන්ද? ව්‍යවසායක් මගින්. අන්න ඒ ව්‍යවසාය තමයි ව්‍යාපාර සංවිධානය කියලා කිව්වේ. එතකොට ඒ ව්‍යවසාය මගින් සීමිත සම්පත් ඒකරාශී කර දෙන ක්‍රමවේදය විදිය උපාය මාර්ගය අනුව තමයි ඒ සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ලැබෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. එහෙමනම් අවශ්‍ය හොඳම සම්පත් වෙන්න ඕනේ. අවශ්‍ය වේලාවට අවශ්‍ය හොඳම සම්පත් ගුණාත්මක සම්පත් අවශ්‍ය ප්‍රමාණයෙන් සාධාරණ මිල ගණන් යටතේ ඉතා සුරක්ෂිත ආකාරයෙන් ප්‍රවාහනය කරගෙන ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලියට සපයා දෙන්නට ඕනේ. ඒක කරන්නේ මොකෙන්ද? පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමකින් සමන්විත ව්‍යවසායක් මගින්. ඒ ව්‍යවසාය තමයි ව්‍යාපාර සංවිධානය කියලා කිව්වේ. එහෙනම්
ව්‍යාපාරයකට ව්‍යාපාර සංවිධාන දායක වෙන්නේ කොහොමද? දායක වෙන්නේ ව්‍යාපාරයක් තුළ සිදුවන මෙහෙයුම් ක්‍රියාවලියට අවශ්‍ය සම්පත් ඒකරාශී කර දීම සඳහා ව්‍යාපාර සංවිධාන දායක වෙනවා. සම්පත් ඒකරාශී කර දෙන්නේ ව්‍යාපාර සංවිධාන මගින්. ව්‍යාපාර සංවිධානයෙන් තමයි සම්පත් ඒකරාශී කර දෙමින් නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කරගන්න දායක වෙන්නේ. 2. හිමිකාරත්වය අනුව ලංකාවේ ව්‍යාපාර විවිධ අංශවලට බෙදා ඇති ආකාරය දක්වා නිදසුනක් බැගින් දෙන්න. හිමිකාරත්වය අනුව ලංකාවේ ව්‍යාපාර විවිධ අංශවලට බෙදා ඇති ආකාරය දක්වා නිදසුනක් බැගින් දෙන්න. හිමිකාරත්වය අනුව වර්ග දෙකයි. මෙන්න මේ වගේ පිළිතුරක්. දැන් මේක ඉල්ලන්නේ අංශවලට බෙදා ඇති ආකාරය. බෙදා ඇති ආකාරය කියනකොටම අපේ මනසට සිග්නල් එක දෙන්න ඕනේ. මේ කියන්නේ ගැලීම් සරහන. බෙදා ඇති ආකාරය දක්වන්න නිරූපණය කරන්න නිදසුනක් බැගින් දෙන්න. තේරෙනවද? කෙලින්ම අපිට ගැලීම් සරහන ලියුම ඇති. වචන වලින් ලියන්න පුළුවන් එක ලොකු මහානියක් නෑ. නමුත් අපේ හොඳම ක්‍රමේ තමයි ගැලීම් සරහන ලියන එක නේ. මෙතන ලිව්වා හිමිකාරත්වය අනුව කියලා ලිව්වා. හිමිකාරත්වය අනුව කියලා බෙදුව කොටස් දෙකකට. පළවෙනි එක පොදු අංශේ. පොදු අංශයේ සංවිධාන මෙතන පෞද්ගලික අංශේ. සංවිධාන පොදු අංශයේ සංවිධාන පෞද්ගලික සංවිධාන මතකයිනේ. මධ්‍යම රජයේ හෝ පළාත් සභා හෝ පළාත් පාලන ආයතන අරමුදල් යොදවල සුබ සාධන අරමුණෙන් පවත්වාගෙන සංවිධාන තමයි පොදු අංශයේ සංවිධාන කියලා කිව්වේ. උදාහරණ මොනවද? රාජ්‍ය දෙපාර්තමේන්තුව. නිදසුනක් අහනවනේ. උදාහරණයක් ලිව්වා. රාජ්‍ය සංස්ථා නැත්නම් එක්ක රාජ්‍ය දෙපාර්තමේන්තුව නැත්නම් රාජ්‍ය සංස්ථා නැත්නම් රාජ්‍ය සමාගම එකක් ලියුම ඇති. පෞද්ගලික සංවිධාන කියලා කිව්වේ තනි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් අරමුදල් යොදවලා ලාභ ඉපීමේ අරමුණින් පවත්වාගෙන යන සංවිධාන. උදාහරණයක් වශයෙන් අපිට ලියන්න පුළුවන්. උදාහරණ කියලා ලියන්න පුළුවන්. හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර ලියන්න පුළුවන්. විශේෂම දෙයක් මෙතන ඕන මතක් කරන්නම් මං. ඒ තමයි රාජ්‍යාංශයේත් පෞද්ගලිකාංශයේත් දෙකේම දෙකේම ක්‍රියාත්මක කරන සංවිධානයක් තියෙනවා. මම නිකන් මේක මෙතන ලියන්න ඕන සීමා සහිත පෞද්ගලික සමාගම්. සීමා සහිත පෞද්ගලික සමාගම්. තව සීමා සහිත පෞද්ගලික සමාගම්. සීමා සහිත පෞද්ගලික සමාගම්. තව එකක් තියෙනවා සීමා සහිත පොදු සමාගම්. සීමා සහිත පොදු සමාගම්. උදාහරණ තුනක් ලියුවා වැඩි වෙන්නේ නැකමක් නැහැ. අපි ලියුවේ වෙන අරමුණක් සඳහා. මේ තුනම හරි උදාහරණ. දැන් මම මේ පෙන්නන්නේ යම් කිසි විශේෂ දෙයක්. සීමා සහිත පෞද්ගලික සමාගම්, සීමා සහිත පොදු සමාගම්, පොදු අංශෙත් තියෙනවා, රාජ්‍ය අංශෙත් තියෙනවා. සීමා සහිත පෞද්ගලික සමාගම්, සීමා සහිත පොදු සමාගම්, පෞද්ගලික අංශෙත් තියෙනවා. මොකද සමහර විට අපේ මනසේ වැඩ කරනවා
මේ පෞද්ගලික සමාගම් කියන්නේ පෞද්ගලික අංශයේ සංවිධාන වර්ගයක් කියලා. ඒ පෞද්ගලික තියෙනවනේ. පෞද්ගලික සමාගම් කියන්නේ පෞද්ගලික අංශයේ සංවිධාන වර්ගයක් කියලා. ඒ මතේ වැරදි. ඒ මතේ වැරදි. ඕක හරියට නිවාස පරිශ්‍රයක බෝ ගහක් වගා කරලා පුංචි බුදු මෙදුරක් හදලා වන්දනාමාන කළොත් ඒක පන්සලක් නෙමෙයිනේ. ඒක පන්සලක් නෙමෙයිනේ. තේරෙනවද? නමුත් ඔය පුරුදු වෙලා තියෙන බෝ ගහක් තියෙනවා නම් බුදු ගයක් තියෙනවා නම් පුංචි චෛත්‍යකුත් හදලා තියෙනවා නම් පන්සලක් වශයෙන් අපි ඒක දකිනවා. පන්සලක් වශයෙන් අපි අර්ථකථනය කරනවා. ඒ වගේ පෞද්ගලික වචනය આવොතින් ඒක පෞද්ගලික අංශයට ආවේනිකයි කියලා හිතනවා. එහෙම එකක් නැහැ. තේරෙනවද? පොදු කියලා આવොතින් ඒක පොදු අංශයවත් රාජ්‍යාංශයට අයිති කියලා හිතනවා. එහෙම එකක් නැහැ. මේ ලංකාවේ සමාගම් නීතිය සකස් කරගෙන තියෙන අපි කවුරුත් දන්නවා. සමාගම් නීතිය පමණක් නෙවෙයි බොහෝ නීති සම්පාදනය කරගෙන තියෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්මත කර නීති අනුකරණය කරමින්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්මත කළ නීති ගුරු කොට ගනිමින් තමයි හදලා තියෙන්නේ. හරිද? බ්‍රිතාන්‍ය සමාගම් නීතියේ මගින් හඳුන්වා දීපු සමාගම් වර්ග දෙකයි මූලික. ඒ දෙක හඳුන්වා දෙන්න භාවිතා කළ නම් දෙකක්, නාම විශේෂණ දෙකක් තමයි මේ පෞද්ගලික පොදු කියන්නේ. ඒ සම්ප්‍රදායම තමයි ලංකා සමාගම් නීතියත් දියත් කළ තියෙන්නේ. ලංකා සමාගම් නීතියෙන් මූලික සමාගම් වර්ග දෙකක් හඳුන්වලා දෙනවා. සීමා සහිත පෞද්ගලික සමාගම්, සීමා සහිත පොදු සමාගම්. ඒ නම් දෙක. ඒ සමාගම් දෙකදී නම් දෙක මිසක ඒ නම් වලින් පෞද්ගලික අයිතියක් හංගවන්නේ. පෞද්ගලික සමාගම් කියන්නේ පෞද්ගලික අයිතිය හංගවන්නේ. පොදු සමාගම් කියන්නේ පොදු අයිතියක් හංගවන්නේ නැහැ. දෙකේම තියෙනවා. මම ඒක මේ උදාහරණ දෙක දෙපැත්තටම දැම්මේ. මොකද විභාගවලදී දෙතුන් වතාවක් අහලා තියෙනවා. රාජ්‍ය මෙන්ම පෞද්ගලිකාංශයේද ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවිධාන නම් කරන්න. එක්ක ව්‍යාපාර සංවිධානයක් නම් කරන්න. හරිද? රාජ්‍ය මෙන්ම පෞද්ගලිකාංශයේද ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවිධාන නම් කරන්න. ඒක පැහැදිලිවම දෙකක් ලියන්න පුළුවන්. මොනවද? සීමා සහිත පෞද්ගලික සමාගම්, සීමා සහිත පොදු සමාගම්. 90 දශක ඇහුව ප්‍රශ්නයක් අයන්නෙන් ඇහුවා රාජ්‍ය මෙන්ම පෞද්ගලිකාංශයේද ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවිධාන නම් කරන්න. ඒතර ඒකට උත්තරේ තමයි සීමිත පෞද්ගලික සීමිත පොදු සමාගම්. ආයන්නෙන් අහනවා ඊළඟ කොටසෙන් අහනවා එම සමාගම් වලින් එතන සංවිධාන වලින් රාජ්‍ය හෝ පෞද්ගලික රාජ්‍ය මෙන්ම පෞද්ගලිකාංශයේ බහුලවම ක්‍රියාත්මක වන සංවිධාන වර්ග නම් කරන්න කියලා. ඒකට උත්තර දෙකක් නැහැ. රාජ්‍යාංශයේත් වැඩි සීමිත පෞද්ගලික සමාගම්, පෞද්ගලිකාංශයේත් වැඩි සීමිත පෞද්ගලික සමාගම්. එතනදී සමහර ළමයි ගොඩක් වෙලාවට දැන් මම මේක ටෙස්ට් කරලා ළමයිට ලියවනවා. ළමයි ලියන්නේ දැන් පෞද්ගලිකාංශයේ වැඩිපුර තියෙන පෞද්ගලික සමාගම්. රාජ්‍යාංශයේවත් පොදු අංශයේ වැඩිපුරම තියෙන පොදු සමාගම්. ඒ කෙනා අර මතෙන් යන්නෙම නැහැ. අපි හුරු වෙනවා පෞද්ගලික නම් පෞද්ගලිකාංශයට අයිති කියලා අපි ලේබල් කරනවා ඒක. පොදු නම් පොදු අංශයට අයිති. ඒක කියන්නේ පොදු අංශයේ වැඩිපුර තියෙන පොදු නැහැ. රාජ්‍ය පෞද්ගලික දෙයන්සේව මේ දෙකම තියෙනවා. රාජ්‍ය පෞද්ගලික දෙයන්සේම බහුලව තියෙන්නේ. දෙයන්සේම බහුලව තියෙන්නේ මොකද්ද? සීමිත පෞද්ගලික සමාගම්. හේතුව පොදු සමාගම් වලට වඩා පෞද්ගලික සමාගම් ආරම්භ කිරීම පහසුයි. පවත්වාගෙන යාම පහසුයි. නෛතික බලපෑම අඩුයි. ඒ නිසා ඒ කියන්නේ තරම් උගත්කමක් නැති පුංචි ව්‍යාපාරිකයන් පවා විශාල පිරිසක් විවෘත කරන පෞද්ගලික සමාජය දෙයන්සේම වැඩිපුර තියෙන පෞද්ගලික සමාගම්. හරිනේ? යන්නේ විශේෂ දෙයක් මතක තියාගන්න. රයිට් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නේ. විශාල ආයෝජකයන් පිරිසක් සම්බන්ධ කරගනිමින් ලෝ මහා පරිමාණ ව්‍යාපාර ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. විශාල ආයෝජකයන් පිරිසක් සම්බන්ධ කරගනිමින් ලෝකේ මහා පරිමාණ ව්‍යාපාර ඇති කරන්න බලපාන ප්‍රධාන සාධක දෙකක්. අපි ඔක පහුගිය පාඩම් ඒකකවලදී කිව්වා. එකක් මොකද්ද? සීමිත වගකීම. සීමිත වගකීම. එකක් සීමිත වගකීම. හිමිකරුවන්ගේ අවදානම අඩු බැවින් වැඩි ආයෝජකින් පිරිසක් පහසුවෙන් ආකර්ෂණය කර විශාල ප්‍රාග්ධනයක් රැස් කළ හැකි නිසා. සීමිත වගකීම නිසා දැන් සමාගමක කොටස් මිලදී ගන්න ආයෝජකයන්ගේ අවදානම අඩුයි. කොටසින් සීමිත වගකීමෙන් ඒගොල්ලෝ වැටෙන්නේ. Taman මිලදී ගත්ත හෝ මිලදී ගන්න එකඟ වෙච්ච කොටස් වල ප්‍රකාශිතගේ දක්ව විතර වග කියන්නේ. මම රුපියල් 10 කොටස් 15000ක් ගත්තනම් ඒකේ ප්‍රකාශිතගේ කීයද? ප්‍රකාශිත වටිනාකම රුපියල් 1,50,000යි. 1,50,000යි. සමාගම බුන්වත් වුණොත් සමාගමේ කෝටි සංඛ්‍යාත ණය තුරුස් තිබුණත් බැරකම් තිබුණත්
මම ඒ බැරකම් වලට බැඳෙන්නේ බාරගන්නේ අර ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වටිනාකමන ලක්ෂයකමාර දක්වා පමණයි. හෙවත් මට අහිමි වෙන්නේ මම කොටස් මිලදී ගන්න ආයෝජනය කළ ආයෝජිත ලක්ෂයකමාර පමණයි පෞද්ගලික ධනය කැප කරන්නේ. තේරුණාද? අන්න ඒ නිසා අවදානම අඩු නිසා අවදානම අඩු සමාගමක අවදානම අඩු ව්‍යාපාර සංවිධානයකට ඇතුළත් වෙන ගොඩක් අය පෙළඹෙනවා. තේරුණාද? එහි ප්‍රතිඵලය එනම් වැඩි පිරිසක් ගෙන්වාගෙන වැඩි පිරිසකගෙන් විශාල ප්‍රාග්ධනයක් රැස් කරගෙන මහා පරිමාණ බිස්නස් කරන්න පුළුවන්. අනික නෛතික පුද්ගල භාවය. නෛතික පුද්ගල භාවය. හිමිකරුවන් ලැබෙන නීතිමය නිදහස නිසා විශාල පිරිසක් ආකර්ෂණය කරමින් විශාල ප්‍රාග්ධනයක් රැස් කළ හැකි නිසා. දැන් නෛතික පුද්ගල භාවයෙන් වෙන්නේ හිමිකරුවන්ට නීතිමය නිදහසක් ලැබෙනවා. නෛතික පුද්ගල භාවයේ තියෙන ව්‍යාපාර සංවිධානයක් නම් බාහිර කෙනෙක් නඩු දාන්නේ හිමිකරුවන්ට නෙවෙයි. ව්‍යාපාර සංවිධානයේ නමට. ඒ නිසා හිමිකරුවන් නිදහස. හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරුවා නම් හිමිකරුව තමයි උසාවිය ගිහලා රස්තියාදු වෙන්න ඕනේ. හිමිකරුව තමයි දඩුවම් විඳින්න ඕනේ. දඩ ගෙවන්න ඕනේ, වන්දි ගෙවන්න ඕනේ. සමහර සිරගත වෙන්න වෙන්නේ. දැන් එහෙම කරන්න බෑනේ. නෛතික පුද්ගල භාවය තියෙන නිසා දාන්නේ ව්‍යාපාරේ නමට. ව්‍යාපාරයේ තමයි අධිකරණය පිණේ සිටින්නේ. ව්‍යාපාරයට දඬුවම් ලබා දෙන්නේ. ව්‍යාපාර හිර කරන්න බෑනේ. එහෙනම් වන්දියක් ගෙවන්න කියනවා. දඩ ගෙවන්න කියනෝනේ. එතකොට අයිතිකරු නිදහස. අන්න එහෙනම් නෛතික පුද්ගල භාවය නිසා හිමිකරුවන් නීතිමය නිදහස ලැබෙනවා. මතකනේ? නීතිමය නිදහස ලැබෙනවා. මෙතන නීතිමය නිදහස. අරකේ අවදානම අඩු. අරකේ අවදානම අඩු. මේක තමයි concept දෙක. තේරුණාද? මේක තමයි concept දෙක. නීතිමය නිදහස නිසා විශාල පිරිසක් මෙවැනි ව්‍යාපාරවල ආයෝජනය කරන්න කැමති. එනම් විශාල පිරිසක් ආයෝජනය කරනවා. නිසා විශාල ප්‍රාග්ධනයක් රැස් කර මහා පරිමාණව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම හැකියාව ලැබෙනවා. පැහැදිලිද? එනම් ලෝකේ මහා පරිමාණ ව්‍යාපාර බිහි කරන්න සමීපතම සංකල්ප දෙක තමයි සීමිත වගකීම නෛතික පුද්ගල භාවය. ඔය දෙක නිසාම ආයෝජකව ආකර්ෂණය වෙනවා. විශාල පිරිසක්. ඒ නිසා විශාල පිරිසකගෙන් විශාල ප්‍රාග්ධනයක් රැස් කරලා මහා පරිමාණව බිස්නස් කරන්න පුළුවන්. ඒතර ආයෝජකව විශාල පිරිසක් ආකර්ෂණය වෙන හේතු දෙක වෙනයි. හේතු දෙක වෙනයි. සීමිත වගකීමේ තමන්ගේ අවදානම අඩු නිසා, තමන්ගේ පෞද්ගලික දේපල ආරක්ෂා වන නිසා. පැහැදිලිනේ? එතකොට නීතිමය පුද්ගල භාවයේදී හිමිකරුවන්ට නීතිමය නිදහස ලැබෙන නිසා ඒගොල්ලෝ කැමතියි. පැහැදිලිනේ? රයිට්. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය, වගකීම අසීමිත ව්‍යාපාරවල ඇතැම් පුද්ගලයන් ආයෝජනය කිරීමට පෙළඹෙන්නේ මක් නිසාද? දැන් වගකීම සීමිත ව්‍යාපාරවල ගොඩක් අය කැමති අවදානම් බඩු නිසා, පෞද්ගලික තමන්ගේ ධනය ආරක්ෂා වන නිසා. නමුත් යම් පිරිසක් වගකීම අසීමිත ව්‍යාපාරවල ආයෝජනය කරනවා. වගකීම අසීමිත ව්‍යාපාර ලෝකේ නැති වෙලාම නැහැනේ. නැති වෙලාම නැහැ. තියෙනවා. ලංකාවෙත් තියෙනවා. ඇයි මේ? මම හැමදාම කියන්නේ ස්වභාව ධර්මයක් කියන අදුෂ්‍යමාන හස්තය බලවේගය අපිට යම් යම් දේ දෙන්නේ සමානව. සමහර අය නම් කියනවා අසමානව කියලා. මම තරක කරන ඕකේ විරුද්ධ බෑ. මම කියනවා නෑ සමානව. ඒ කියන්නේ ස්වභාව ධර්මය අපිට යම් යම් දේ දෙනකොට තවත් දෙයක් දෙන්නේ. ස්වභාව ධර්මය අපිට හොඳ අධ්‍යාපනයක් දෙනවා. අපි හොඳ උගතුන් බවට පත් කරනවා. තේරුණාද? හැබැයි අපිට කුහකකම් අපෙන් අත්හරින්නේ නැහැ. කුහකකම් ලබා දෙනවා. අධ්‍යාපනයේ ශක්තිය දෙනවා. කුහකකමක් දෙනවා. ඒතර අපි උගත් නමුත් කුහකයි. සමහර අය ඉන්නවා සමාජයේ කුහක නැහැ. හරිම නිහතමානී. හරිම මිත්‍රශීලී. තේර ඕන කෙනෙක් එයාට බොහොම කැමැත්තක් දක්වන. හැබැයි උගත් නැහැ. එහෙම නෙවෙන්නේ. ඒ වගේ දැන් වගකීම අසීමිත ව්‍යාපාරයේ අවදානම වැඩි. අයිතිකරුවන්. හදිස්සියේ ව්‍යාපාරයේ බංකොලොත් වුණොත් ව්‍යාපාරයේ කෝටි සංඛ්‍යාත වගකීම් ප්‍රමාණයක් තියෙනවා නම් හිමිකරුවන්ට සිදු වෙනවා තමන්ගේ පෞද්ගලික ධනය කැප කරලා හරි යොපිවන්න. එහෙනම් එවැනි විශාල අවදානමක් දරනවා. එහෙම අවදානමක් දැරීම අවශ්‍යන්නේ. ඒ අවශ්‍ය නිසා එයාලට ප්‍රතිලාභත් වැඩි. ඒ කියන්නේ ලාභ ලබන සෑම අවුරුද්දකම, ලාභ ලබන සෑම අවස්ථාවකම වැඩි ලාභත් හම්බ වෙනවා. අනේ වැඩි ප්‍රතිලාභ ලබා ගන්න ඒගොල්ලෝ එවැනි ව්‍යාපාරවල ආයෝජනය කරන්නේ. තේරුණානේ? ඉහළ අවදානමක් දරන බැවින් ඔවුන් වෙත වැඩි ප්‍රතිලාභ හිමි වුන නිසා. පස්වෙනි ප්‍රශ්නය. මිහිරි විසින් සීමා සහිත හස්මාලිගා සමාගමේ රුපියල් 10 කොටස් 1000ක් එහි පැරණි කොටස් කරුවෙකු ලිහිණිගෙන් රුපියල් 22 බැගින් මිලදී ගන්නා ලදී. සමාගම බුන්වත් වීමකදී මිහිරි විසින් දරාගත යුතු වගකීම් ප්‍රමාණය කොතෙක්ද? කියන්නේ මිහිරි තමයි දැන් වර්තමාන කොටස් හිමිකාරිනිය. ඇය රුපියල් 10 කොටස්
1000ක් ගත්ත පැරණි හිමිකාරණයක් වන ලිහිණිගෙන් හැබැයි 22 ගාණ ගෙවලා. මතකනේ 22 ගාණ ගෙවලා ගත්තට රුපියල් 12ක් වැඩියෙන් ගෙවුවනේ. 12 ගියේ කාටද? ලිහිණිටයි. ලිහිණිට විකුණුම්කාරය නෑ. සමාගමේ තියෙන්නේ ලිහිණි විසින්. සමාගමේ තියෙන්නේ ලිහිණි විසින්. ලිහිණි මේකේ කොටස් මුලින් අරන් තියෙන්නේ. තේරුණාද? එයා රුපියල් 10 කොටස් 10ක් අරන් තියෙන රුපියල් 10000ක් එයා සමාගමට යොදවලා තියෙනවා. රුපියල් 10000ක්. රුපියල් 10000ක්. පැහැදිලිනේ? මේ කොටස් අයිතිය කිසියම් හේතුවක් මත ලිහිණි විසින් විකුණනවා මිහිරිට. ඒතර වෙන්නේ මේ රුපියල් 10000 සෙලවෙන්නේ නෑනේ. ලිහිණි විසින් සමාගම තුල ආයෝජනය කළ රුපියල් 10000 සෙලවෙන්නේ නෑ. ඒක අයිතිය මාරු වෙනවා මිහිරිට. ඒතර මිහිරිගෙන් මෙයා 20000ක් ගන්න එක වෙනම කතාවක්. ඒක සමාගමට දාලා නෑ. රුපියල් 12ක ලාභයක් තියාගෙන විකුණන්නේ. රුපියල් 12000ක් වැඩිපුර ගන්නවා. ඒකෙන්නේ ලිහිණිට සමාගමට යන්නේ නැහැ. සමාගමේ තියෙන ලිහිණි ආයෝජිත 10000 තමයි. එහෙනම් මිහිරි කීය ගානේ ගත්තත් මිහිරට හිමි වෙන්නේ සමාගමේ රුපියල් 10000ක ප්‍රාග්ධන අයිතියක් විතරයි. ප්‍රකාශතාවක කියන්නේ ඒකනේ මතකයිනේ. එහෙමනම් මිහිරි කවදා හරි මිහිරිට වාර්ෂිකව ලාභාංශ ප්‍රතිලාභ ගෙවද්දි සමාගම ප්‍රතිලාභ ගෙවන්නේත් මේ 10000 පදනම් කරගෙන. ඒ නිසාම මිහිරි සමාගම බුන්වත් වීමකදී සමාගමේ බැරකම් වලට වග කියන්නට බැඳෙන්නෙත් 10000 දක්වා පමණයි. ඒ නිසා මෙයාගේ වගකීම රුපියල් 10000යි. ප්‍රකාශිතගේ වූ 10000 දක්වා පමණයි. මම ඔකට තව චුට්ටක් මේක එකතු කරන්න හිතෙනවා. වඩා හොඳයි එකතු කරන එක. දැන් අපි හිතමු ඒ කියන තැනත්තා එයා රුපියල් 10 බැගින් වූ කොටස් 2000ක් ගන්න එකවර රුපියල් 20000 එතකොට 20000ක ප්‍රාග්ධන හිමිකරුවෙක් වෙනවා. මේ සමාගම නුදුරේදී බංකොලොත් වෙනවා. බංකොලොත් තුනොත් බංකොලොත් පිරිවැය හෙවත් නොපිය වූ වගකීම් පියවන්න ඒගේ වගකීම රුපියල් 20000යි. එයා මිලදී ගත් ඒකයි කිව්වේ. එතනදී එයා මිලදී ගත් කොටස් වල ප්‍රකාශතාවගේ 20000. ඒ කියන්නේ බැරකම් පියවන්න සමාගම බංකොලොත් නිසා බැරකම් පියවීමට මෙයාගේ දායකත්වය 20000යි. ඒ කියන්නේ මෙයා ප්‍රාග්ධනය වශයෙන් යදූ 20000 ආපසු ලැබෙන්නේ නැහැ. ඒක හිලව් වෙනවා බැරකම් පියවන්න. පැහැදිලිද? මෙන්න දෙවන උදාහරණය. B රුපියල් 10 කොටස් ඒ 2000 කියලා ගමුකෝ. 2000ක් ගන්න එකඟ වෙනවා. එකඟ වෙලා සමාගම අපි පස්සේ ඉගෙන ගන්න සමාගම සමහර සමාගම් කොටස් නිකුත් කළ මහජනයාගෙන් ප්‍රාග්ධනය එකවර කැදවන්නේ. දැන් මේක එකවර කැදෙවුවනේ. ඒක 10 ගන්න කිව්වේ. අයදුම් පත්‍ර සමග කොටසක් ඉල්ලනවා. විභජනය කරද්දී තව කොටසක් ඉල්ලනවා. විභජනය කියන්නේ කොටස් බෙදාවින් කරද්දී. අපි ලිඛිතව අයදුම් කරන්න එපා. අයදුම් පත් දැන් මම අයදුම් පත්‍ර සමග කොටස් 1000ක් ඉල්ලනවා නම් තේරුණාද? අයදුමේදී රුපියල් 3යි. විභජන අවස්ථාව විභජනයේදී රුපියල් 5යි. ඇරයුමේදී ඇරයුම අවස්ථාව රුපියල් 2යි. මම මේ උදාහරණයක් ගන්න. ඔය වගේ තමයි රුපියල් 10 කැඳවන්නේ. රුපියල් 10 එකවර කැඳවන්නේ නැහැ. සමහර අවස්ථාවල මේක කැඳවනවා. ඊළඟට දැන් අයදුම් පත්‍රය යවුවානේ. තවත් අයදුම් පත්‍ර එනවානේ. මේ අයදුම් පත්‍රයේ ඉල්ලන කොටස් ප්‍රමාණය බෙදාවෙන් කරනවා. මොකද අයදුම් පත්‍රයේ ඉල්ලන සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන් විකුණන සංඛ්‍යාවට වඩා. ඉතින් බෙදාවෙන් කරනවා. වැඩියෙන් ඉල්ලපු අයට ටිකක් අඩු කරලා. තේරුණාද? පුංචිම ප්‍රමාණයක් ඉල්ලුවන ඒ අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කරලා බෙදාවෙන් කර. ඒක තමයි විභජනය කියන්නේ. ඔලකොට් කරනවා කියන්නේ. එහෙම බෙදාවෙන් කරාට පස්සේ ලිඛිතව දැනුම් දෙන ඔබට මෙන්න මෙච්චර කොටස් ප්‍රමාණයක් බෙදා වෙන් කර ඇති බව සතුටින් දන්වන අතර විභජන අවස්ථාවේදී ගෙවිතු රුපියල් 5 බැගින් ගෙවන්න කියලා පීරියඩ් එකක් දෙනවා. අන්න ඒ මොහොතේ රුපියල් 5ක් ගෙවනවා. එහෙනම් 5 ගානේ 5 වරක් දෙක 10000ක් ගෙවනවා. තවත් කාලයක් ගිහිල්ලා ඒක සමහර අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. මාස ගාණක් වෙන්න පුළුවන්. ඉතුරු රුපියල් දෙකත් කැඳවන්න සමාගමට බලය තියෙනවා. යම් දවසක ඉතිරි රුපියල් දෙකත් ගෙවන්නකොත් අපි ඒත් ගෙවන්න බෙදලා ඉන්නවා. එහෙම තමයි රුපියල් 10ක් කැඳවන්නේ. අපි නිකමට හිතමු මේ වගේ. මේ උදාහරණේ
අයදුම් අවස්ථාවයි විභජන අවස්ථාවේ දෙකේදී රුපියල් කීයද 8යි. මේ දෙක එකතු 8ක්නේ. දැනට 8ක් ගෙවලා තියෙනවා. 8 වැඩි කිරීම 2000. 2000 සමාන රුපියල් 16000ක්. හරිනේ. ගෙවලා තියෙනවා. ඇරුම් අවස්ථාවේ අවසන් අවස්ථාවේ මුදල් කැඳවලා නැහැ. මෙන්න මේ මොහොතේදී සමාගම බංකොලොත් වෙනවා. බංකොලොත් වෙද්දී බාහිර බැරකම් ගොඩාක් තියෙනවා පියවන්න. දැන් ඒ බාහිර බැරකම් පියවිලි මෙයත් දායකත්වයක් දෙනවනේ මෙයත් වගකීම් බාර ගන්නවනේ. මෙයාගේ මුළු වගකීම කීයද? 16000 නෙවෙයි 20000. ඇයි? මෙයා රුපියල් 10 කොටස් 2000ක් ගන්න එකඟ වුණා. 2000ක් ගන්න එකඟ වුණා. එකඟ වුණාට සමාගම තාමක් කැඳෙව්වේ අයදුමේ 3යි විභජන 5යි 8ක් පමණයි. 16000යි. තව රුපියල් 2ක් අපෙන් කැඳෙව්වේ නෑ. කැඳුවොත් අපි ගෙවන බෙදලා ඉන්නවා. තේරෙනවද? මුලින්ම අපි එකඟ වුණානේ. රුපියල් 10 ගාන 2000ට ගෙවන්න. නමුත් සමාගම මේ ආකාරයෙන් වරින් වර මුදල් ඇරයුම් කරපු නිසා තමයි 16000ක් ගෙවුවේ. එහෙනම් දැන් සමාගම බංකොලොත් මේ කොටස් හිමියාගේ මුළු වගකීම එයා මිලදී ගත්ත නෙවෙයි මිලදී ගන්න එකඟ වූ. මිලදී ගන්න එකඟ වූ කොටස්. එකඟ වූ කොටස් වල ප්‍රකාශිත අගේ. එකඟ වූ කොටස් වල ප්‍රකාශිත අගේ. අගේ වූ 20000 රුපියල් 20000. තේරුණාද? එහෙනම් මිලදී ගන්න එකඟ වූ කොටස් වල ප්‍රකාශිත අගේ 2000ට රුපියල් 10 ගන්න 20000. 20000ටම මෙයා වග කියනවා. ඒ කියන්නේ තවත් රුපියල් 4000ක්. ඒ කියන්නේ අර ඇරුම් අවස්ථාවේ මේ රුපියල් 2 ගානේ 4000. රුපියල් 4000ක් මෙයා පෞද්ගලිකව සමාගමට ගේන්න ඕන. තේරුණාද? 16000 නෙවෙයි. දැන් මේ උදාහරණේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙයා එකවර ගෙව්වා. 20000ම එයාට අහිමි වුණා. මේ උදාහරණේ 20000න් 16000 සමාගම තමයි අපෙන් කැඳෙව්වේ ඉල්ලුවේ. ඔය අතරේ තමයි බංකොලොත් උනේ. නමුත් අපි එක ගුණානේ 20000ම ගෙවන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම අපි ඉතුරු 4000 ගේන්න ඕනේ. ඒ නිසා මිලදී ගත්ත හෝ මිලදී ගන්න එකඟ වූ කොටස් වල මුළු ප්‍රකාශදාගයට තමයි අපි වගකීමට බැඳෙන්නේ. ඒ නිසා තමයි අපි මේකේ මේ 10000ක් ආවේ. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්න අපි යමු. පහත් සඳහන් එක් නීති නැත්නම් පනත් යටතේ පිළිටුව හැකි ව්‍යාපාර සංවිධාන දෙක බැගින් නම් කරන්න. එකක් තමයි ව්‍යාපාර නාමාඥා පනත 18 අංක 6 දරන. අනිත් එක 2007 සමාගම් නීතිය. අනිත් එක 72 සෝපකාර පනත. ව්‍යාපාර නාමාඥා පනතට පිළිටවන්න පුළුවන් දෙකයිනේ. ඒ හවුල් ව්‍යාපාර තනි ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාර. ඒ ව්‍යාපාර දෙකේ ව්‍යාපාර නාමයේ ආරූඪ නම් පමණක් මේ පනතට අපි ව්‍යාපාර නාමය ලියාපදිංචි කරලා පිළිටවනවා. 2007 සමාගම් නීතිය යටතේ මූලික සමාගම් වර්ග දෙකක් පුළුවන්. ඒ සීමා සහිත පොදු සමාගම්, සීමා සහිත පෞද්ගලික සමාගම්. සෝපකාර පනතේ සෝපකාර සමිති වර්ග 12ක් පුළුවන් ආරම්භ කරන්න. පාරිභෝගික සෝපකාර සමිති, කර්මාන්ත සෝපකාර සමිති, ඒ වගේම දීවර සෝපකාර සමිති, ගොවිඩවි නිෂ්පාදනය කිරීම සෝපකාර සමිති ආදී වශයෙන් සමිති වර්ග කීපයක්ම තියෙනවා. ඔය වගේ පිළිතුරක් තමයි ඔකට බලාපොරොත්තු වෙන්නේ. ඔව් දරුවනේ අපි එතකොට හතරවන පාඩම් එකකේ ව්‍යාපාර සංවිධානවල මූලික සිද්ධාන්ත හා මූලික සංකල්ප වලට පසුව අපි අනුරූප අභ්‍යාස කීපයක් කතා කරන්න ආරම්භ කළා. අපි ඒකේ වැදගත් අභ්‍යාස කීපයක් සාකච්ඡා කරා. තවත් අනුරූප අභ්‍යාස කීපයක් අපි ඊළඟ පාඩම් එකකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.